උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ පරලෝක ප්‍රාප්ත සියලු ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අරමුණු පෙරදැරිව කිරිමැටියාන තුලාවල පදිංචි පේමසිරි ගුණවර්ධන ගුණවති අධිකාරී ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ ලංකාතිලක රාජමහා විහාරවාසී වේයන්ගොඩ රත්නශ්‍රී භික්ෂු විවේකාශ්‍රම නිර්මාතෘ පරිවෙනාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත නීතියගම චන්දිම ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා එසියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 समन्त चक्रवालेषु अत्नत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस सुनन्तु संगमुक्तदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුඤ්ජන්ති ගොත්තේන දනේන ඡාති අති ගෞරවනීය ශ්‍රීමත් මහානායක මාමිපාණන් වහන්සේලා ඇතුළු මෙරට වාසී ලෝවාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි ලක්කඳ ගුවන් විදුලියේ සෑම දවසකදීම රාත්‍රී 9:05ට සුහසක් ශ්‍රාවක පින්වත් පිරිස උදෙසා ශ්‍රද්ධා සිතින් යුක්තව sannivedanaya කරන්නට යෙදෙන සිත නිවන බුදුබණ පදයක් සමගයි ඔබ ඒකාත්මික වෙමින් සිටින්නේ. දේශනාවට සවන්පත් යොමු කරමින් මේ උතුම් සත් කටයුත්තට සම්බන්ධ වෙන දායකත්ව දරන ධර්ම ශ්‍රවණීට සූදානම් වන ලොකු කුඩා හැම දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ උතුම් කුසල ශක්තිය උපකාරයක්ම වේවා පිහිටක් පිළිසරණක්ම වේවා යන සත්පුරුෂ සාධසිතින් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, චීවර මාසය ආරම්භ වෙලා හරියටම සතියයි. ඒ සතියක් ඇතුළත බොහෝ විහෙර විහාරස්ථානවල ආරණ්‍ය සේනාසනවල ඒ පින්වත් පිරිස ඒ සෞඛ්‍ය උපදෙස් පිළිපදමින්
රටේ අනෙකුත් ජනතාවගේ ජීවිතයන් ආරක්ෂා වන පරිදි ඒ කටින මහා පින්කම් පවත්වල ඉවර වෙන්න පුළුවන්. තවත් පින්වත් පිරිසක් ඒ පින්කම සඳහා සූදානම් වෙන්න පුළුවන්. තවත් පින්වත් පිරිසක් ඒ බඳු පින්කමක් කරන්නට ලබන වර්ෂයේ සූදානම් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ හැම දිනෙකටම සෑම බෞද්ධ කෙනෙකුටම ජීවිතේ වටිනා කියන ධර්ම දේශනාවක් අද අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඒ නිසා ඔබ ඊට සාවධානව ශ්‍රද්ධා සිත් පෙරටු කොට ගනිමින් මේ උතුම් දේශනාව මොලේ ඉඳලා නිවාමට පත්වන තෙක්ම ශ්‍රවණය කරන්න අදිෂ්ඨාන කරගන්න ඕන. පින්වත්නි, මේ සූත්‍ර දේශනාව ඔබට කියව ගන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සංයුත්ත නිකාය කියන නිකාය ග්‍රන්ථ කොටසෙහි දේවපුත්ත කියන සංයුත්තේ අනාථ පිණ්ඩික සූත්‍ර දේශනාව තමයි අද ඔබ ශ්‍රවණය කරන්නේ. එසේනම් පින්වත්නි, මේ දේශනාව අන්තර්ගත වෙන්නේ සංයුත්ත නිකායට. දේවතා නැත්නම් දේවපුත්ත සංයුත්තේ අනාථ පිණ්ඩික සූත්‍ර දේශනාව තමයි අද අපි ශ්‍රවණය කරන්නේ. මේ දේශනාව පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ අනාථ පිණ්ඩික කියන දේව පුත්‍රයා මුල් කරගෙන. ඊටා වටිනා විශේෂත්වයක් මේ දේශනාවෙහි අන්තර්ගත වෙනවා. ඒ තමයි අනාථ පිණ්ඩික දේව පුත්‍රයයි ලෞතර බුදුරජාණන් වහන්සේ අතර ඇති වෙච්ච ධර්ම සංවාදයක් මේ දේශනාවේ අන්තර්ගතයි. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම සංවාදය උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා හමුවටද යොමු කරනවා. මේ මහා සංඝයා උදෙසා මේ සංවාදය ගෙන යන්න හේතු වුණේ උන්වහන්සේලාටද මේ සංවාදයක් බවට පත් කරන්න අවශ්‍ය නිසා. මේ සංවාදයේ සිද්ධ වෙලා තියෙන්නේ පින්වත්නි ජේතවනාරාමයේ. බලන්න, තමන් මනුෂ්‍ය ලෝකයේ තුල ජීවත් වෙනකොට තමන් පූජා කරපු විහාර සංකීර්ණයටම ඒ පුණ්‍ය සිතවිල්ල ඇතිව මිය පරලොව ගිහින් අනාථ පිණ්ඩික දේවතුමෙක් බවට පත් වෙලා ලෞතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එක්තරා රාත්‍රියක නිකං හිස් අතෙන් නෙවෙයි පින්වත්නි, මුළු මහත් ජේතවනාරාමයේම බැබළුවා. ආලෝක පූජාවක් වගේ පහන් පත්තු කරලා නෙවෙයි. දැන් ඔබ නම් මේ කාලෙහි ඔබේ කටින පින්කම් පැවැත්වෙන විහාරස්ථානවල විදුලි බල්බ දැල්වලා පහන් දැල්වලා විවිධ වර්ණවත් පහන් යොදාගෙන විදුලි බල්බ යොදාගෙන පන්සල ආලෝකමත් කරනවා. චෛත්‍ය ආලෝකමත් කරනවා. බෝධීන් වහන්සේ ආලෝකමත් කරනවා. හැබැයි පින්වත්නි, මේ දේවතාව එහෙම බාහිර දෙයක් යොදාගෙන නෙවෙයි ආලෝකමත් කළේ ජේතවනාරාමයේම. තමන් වහන්සේ සතුව තිබුණු ඒ දිව්‍ය තේජස පතුරවගෙන මුළු ජේතවනාරාමයේම බබළුවාගෙන බුදුහාමුදුරුවෝ ළඟට වැඩම කළා. කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ යම් තැනකද එතනට පැමිණලා මේ දේවතාව වන්දනාමාන කරලා මිනිස් වේශයක් අරගෙන එකක් පැත්තකට වෙලා වාඩි වුණා. හැබැයි පින්වත්නි, මේ දේවතාවගේ වාඩි වීම
සාමාන්‍ය පුහුදුන් මිනිසෙකුගේ නෙතට පෙනෙන්නේ නැහැ. මිනිස් ඇසට එහෙම පේන්නේ නැහැ. දැන් ඔබත් ඇහැට පේන්නේ නැති බොහෝ දේවල් දකින්න අන්වීක්ෂ භාවිතා කරනවා විද්‍යාගාරවලදී දරුවෝ. ආන් ඒ වගේ පින්වත්නි බුදු කෙනෙකුගේ නෙතට මිනිස් ඇසට නොපෙනෙන දෙවිවරු පවා පෙනෙනවා. බුදුරජාණන් වහන්සේට පමණයි මෙතුමා පෙනුනේ. අපේ ඇහැට පේන්නේ නැහැ. පින්වත්නි, ඉතින් සියුම් ශරීරයක් මවාගෙන මේ දෙවියන් වාඩි වුණා. මේ වගේ වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට තමන් අර ශරීර ස්වභාවයෙන් වැඩ ඉඳගෙන මේ දේවතාව නැත්තං අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟින් පැත්තකට වෙලා වාඩි වෙලා මේන් මෙහෙම ප්‍රකාශ කරනවලු. ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිවේසිතං ආඋත්තං ධම්මරාජේන පීති සංජනනං මම. පින්වත්නි, ඔබටත් කවදා හරි දවසක මේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා මනුලවට ඇවිදින් සතුටු වුණා වගේ ජීවිතේ සතුටු වෙන කුසල ධර්මයන් කර ගන්නට ඕන. බලන්න සඳහන් කරනවා මේ දිව්‍ය පුත්‍රයා ඉදං හිතං ජේතවනං ඉසි සංඝං නිවේසිතං ආඋත්තං ධම්මරාජේන පීති සංජානනං මම. ඉදං හිතං ජේතවනං, මේ මුළු ජේතවනාරාමේම ඉසි සංඝ නිවේසිතං, මහා සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ වාසය කරනවා. බලන්න, ජේතවනාරාමයේ කියන පිම්බිමේ විශාල ප්‍රමාණයක් මහා සංඝයා වහන්සේලා වැඩ වාසය කරනවා. තමන් පූජා කරපු, තමන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා ධනය වියදම් කරලා නිර්මාණය කරපු මේ විහාරාරාමයේ මහා සංඝයා වැඩ ඉන්නකොට ඒක දැකලා සතුටු වෙන විදිහ ආඋත්තං ධම්මරාජේන, ධර්මරාජානන් වහන්සේ කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට. එහෙනම් ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිස පිරිවරාගෙන දැන් වැඩ ඉන්නවා. බලන්න එතකොට පින්වත්නි, පීති සංජානනං මම, අනේ මගේ හිතට ලොකු ප්‍රීතියක් හට ගන්නවා. බලන්න එතකොට ප්‍රීතියක් හට ගන්නවා කියලා කියන්නේ තමන් කරපු දේවල් පිළිබඳව, තමන් දුන්නු දේවල් පිළිබඳව, තමන් පූජා කළ දේවල් පිළිබඳව නැවත නැවත සිහි වෙන්න තමන්ගේ සිත සතුටකටපත් වෙනවා. ආන්ගේ පරම ධනය කියන සතුට නැමැති ධනය උපදව ගන්නට නම් මහා නර්ග ලස්සන සිත් කලු පින්කම් කරගෙන තියෙන්න ඕන. දැන් අනේ පිළිසිටිතුමාට විශාල සතුටක් තියෙනවා. මොකද්ද සතුට? මම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට හදලා පූජා කරපු මේ ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි, මහා සංඝයා වහන්සේලා පිරිවරාගෙන ලෞතර බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. ආන්ගේ දර්ශනය දකිනකොට බලනකොට පීති සංජානනං මම, අනේ මගේ හිතේ ලොකු ප්‍රීතියක් උපදිනවා, සතුටක් හට ගන්නවා කියලා කිව්වා. බලන්න එතකොට පින්වත්නි, මේ සංඝයා වහන්සේලා පිරිස අතර ශාක්‍ය වංශිකය පමණක් නෙවෙයි, ශාස්ත්‍රීය වංශිකය පමණක් නෙවෙයි, බ්‍රාහ්මණ වංශිකය පමණක් නෙවෙයි,
සුද්ධවංශකයෝ පමණක් නොවේ. නානා කුලා පබ්බජිතා නානා ජනපදේහිච. පින්වත්නි, මේ විවිධ පළාත්වලින් විවිධ ජනපදවලින් විවිධ කුලවලින් විවිධ ශරීර ස්වභාවයන් වලින් යුක්ත වෙච්ච පිරිස තමයි එවදින් ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා ඉන්නේ. බලන්න එතකොට මේ බඳු දර්ශනයක් දකින්නකොට කොච්චර සතුට උපදේද. ඒ විතරක් නෙවෙයි, මේ විවිධ ප්‍රදේශ වලින් වැඩම කරවපු මහා සංඝයා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ආදී පිරිස බැහැ දකින්න දන් පැන් අරගෙන සිව්පස්සේ අරගෙන බොහෝ දුර ඉඳලා මිනිසුන් පැමිණෙනවා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි, අරගෙන යන්න නෙවෙයි. භාග්‍යවත් ලෞතර බුදුරජාණන් වහන්සේ මහා සංඝයා වහන්සේලා දැකලා සිත පහදව ගන්න. ආන් ඒව දැකලා තව මගේ හිතේ සතුට උපදිනවා කියලා පින්වත්නි, අනේ පිළිසිටිතුමා බුදුරජාණන් වහන්සේට සිහි කරනවා. දැන් මේ සතුට උපදින්න තියෙන, පිරිසිදු වෙන්න තියෙන කාරණාවක් පිළිබඳව තමයි මෙතුමා සිහිපත් කරන්නේ. කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්තේ නගොත්තේන ධනේන චාතේ. ගෝත්‍රයෙන් හිතනවා මිනිස්සු හරීම පිරිසිදුයි කියලා. තමන්ගේ නම්බු නාම වලින්, වාසගම් වලින්, පෙළපත් නාම වලින් මිනිස්සු හිතනවා හරි අපි පිරිසිදුයි කියලා. එහෙම තර්ක කරන, විතර්ක කරන, ඒ සඳහා ජීවිතයේ පවා පරදුවට තබා ගනිමින් කටයුතු කරන පිරිස් අද වර්තමාන සමාජයේ තුලදීද ওই පින්වත් පිරිස වගේම අපි දකිනවා. ඒ නාම ගෝත්‍ර නිසා, ධනය නිසා, පෙළපත් නාම නිසා ඒ වෙනුවෙන්ම විශාල ධනස්කන්ධයක් වියදම් කරනවා. මොකක් සඳහාද? තමන්ගේ පිරිසුදුකම තියෙන්නේ ගෝත්‍රය රැකුණොත්. තමන්ට ලොකු වගකීමක් නැත්තම් ගරු නම්බුවක් ඇති වෙන්නේ විශාල ධනයක් තිබුණොත්. එහෙම හිතාගෙන පින්වත්නි බොහෝ පිරිසක් පිරිසුදු වෙන්න උත්සාහ දරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ සමග ඇතිවෙච්ච මේ සංවාදය තුළ අපිට පිරිසුදු වෙන්න, සතුටු වෙන්න උගන්වන මාර්ගයක් කියලා දෙනවා. මොනවද? කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්තේ නගොත්තේන ධනේන ඡාතේ. කම්මං කියලා කිව්වේ පින්වත්නි කරන ක්‍රියාවන්. කායික, වාචසික, මානසික සහ මේ කටයුතු කරන එක ක්‍රියාව. ඉතා හොඳ කර්ම තියෙනවා. ඒවට කියනවා සුදු කර්ම කියලා. දැන් මේ පින්වත් පිරිස් විවේකයක් තියෙන වෙලාවට, ඔබේ විහාරස්ථානයේ පින්කමක් සිද්ධ වෙන වෙලාවක වැඩම කරවන්ට යෙදෙන මහා සංඝයා වහන්සේ නමකට ආරාධනා කරන්න, ස්වාමීනි අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව කුක්කුරවතී සූත්‍ර දේශනාව දේශනා කරන්න කියලා. අනේ කුක්කුරවතී සූත්‍ර දේශනාවෙදිත් පින්වත්නි මේ සුදු කර්ම, කළු කර්ම, සුදුත් නොවන කළුත් නොවන කර්ම කියලා කර්ම කොට්ටාශ 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට පින්වත්නි අපි පිරිසිදු වෙන්න ඕනේ මේ කම්මං කර්ම වලින්. කළු කර්ම වලින්ද සුදු කර්ම වලින්ද? සුදු කර්ම වලින් පින්වත්නි පිරිසිදු කෙනෙක් වෙන්න ඕන. විජ්ජාච කියලා කියනවා. විජ්ජා කියලා කියන්නේ පින්වත්නි අවිද්‍යාව දුරවන විදිහට. අවිද්‍යාව තිබුණොත් ඊටා ගැඹුරුයි, අඳුරුයි. අඳුරේ ඉන්නකොට පේන්නේ නැහැ. ආන් ඒ වගේ පින්වත්නි අවිද්‍යාව නිසා
මේ සංසාරයේ පවතින දුක් ස්වභාවය ගැන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. ඔහු නිතර කටයුතු කරන්නේ මේ වගේ විපාක නැහැ කියලා. ඒ නිසා ඔහු කටයුතු කරන්නේ මෝහය නැති කරන විදිහට නෙවෙයි. සම්මා දිට්ඨියෙන් නොවේ. ඔහු කටයුතු කරන්නේ මිත්‍යා දෘෂ්ටියෙන්. වැරදි දෘෂ්ටියකට එළඹගත් කෙනෙකුට පින්වත්නි, ඒ වැරදි දෘෂ්ටියෙන් අත මිදෙනවා කියන කිතා පහසු කාරණාවක්. විද්‍යාව උපදිච්ච කෙනා පින්වත්නි වැරදි දෘෂ්ටියෙන් අත් මිදෙනවා, සම්මා දෘෂ්ටියට එළඹ ගන්නවා. එයා මේ ලෝකේ පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව නැත්නම් ප්‍රඥා සීල සමාධි කියන ත්‍රිශික්ෂාව තුළ අෂ්ටලෝක ධර්මයේ තුළ දුක දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව මන අවබෝධයකින් යුක්තව කටයුතු කරනවා. ආන්ගේ අවබෝධයකින් යුක්තව කටයුතු කිරීම තුළ පින්වත්නි පිරිසිදු වෙන්න පුළුවන්. සම්මා දිට්ඨිය පිහිටලා තියෙන කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන්. දැන් ඒක තවත් ටිකක් මා ඔබට පැහැදිලි කරන්නම්. මේ විද්‍යාව උපදවා ගන්න සෝවහන් වෙන කෙනෙකුටත් පින්වත්නි විද්‍යාව උපදින්න ඕන. මොකක්ද ඒ සඳහා තියෙන්න ඕන? කල්යාණ මිත්‍ර ආශ්‍රයයි, සද්ධර්ම ශ්‍රවණයයි, යෝනිසෝ මනසිකාරයයි තියෙන්න ඕන සෝවහන් ඵලයටපත් වෙන්න, සෝවහන් වෙන්න. දැන් ඔබ මේ බණ අහන අතරතුර හිතන්න, කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණොත්, හොඳට ධර්ම ශ්‍රවණය සිද්ධ කළොත්, යෝනිසෝ මනසිකාරයේ පවත්වාගෙන ගියොත් අපට විද්‍යාව උපදීද නැද්ද කියන එක ඔබ කල්පනා කරලා බලන්න. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ වදන, මේ බුදු වදන කාටවත් වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. කිසිම ජගතෙකුට, කිසිම බලපුරු අහංකාරකම් ඇති කෙනෙකුට මේ ධර්මයේ වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. ඔබ හිතන්න බැරි වෙලාවකවත් කෙනෙක් ධර්මයේ විකෘති කරමින් දේශනා කරනකොට ඔබ කලබල වෙන්න යන්න එපා. ඇයි? ඔහු කරන සංස්කාර ධර්මයේ, රැස් කරන සංස්කාර ධර්මයේ අති ප්‍රබල ලෙස විපාක ගෙනල්ලා දෙනවා. ඔබ උපේක්ෂා සිතෙන් දකින්න, මේ ආත්ම භාවයේ මම ඉපදෙච්ච නිසා මෙහෙම හරි තථාගත නිර්මල බුදුදහම අහන්න ලැබුණා. මම අච්චර තරම් සසර අකුසල කර්මයක් කර තිබුණේ නම් භාග්‍යවත් ලෝතර බුදුරජාණන් වහන්සේටත්, උන්වහන්සේ දෙපස වැඩ සිටිය ආර්ය මහා සංඝයා වහන්සේලාටත් විවිධ ආකාරයෙන් අකටයුතුකම් කරමින් ජීවත් වෙනවා. විද්‍යාව නෙවෙයි පින්වත් උපදින්නේ අවිද්‍යාව. අවිද්‍යාව ඇති කෙනෙකුට පිරිසුදු වෙන්න පුළුවන්කමක් නැහැ. දැන් කය නම් පිරිසුදු කරගන්න පුළුවන්, කොණ්ඩේ නම් පිරිසුදු කරගන්න පුළුවන්, අතපය නියපොතු මල මූත්‍රා පිට වෙන තැන් පිරිසුදු කරගන්න පුළුවන්. හැබැයි මේ කෙලෙස් ධර්ම වලින් පිරිසුදු වෙන එක ඒ තරම් ලේසි කාරණාවක් නෙවෙයි. ඉතාමත්ම ගැඹුරින් හිතිය යුතු කාරණාවක්, අධ්‍යයනය කළ යුතු කාරණාවක්, උගත යුතු කාරණාවක්. මොකද්ද? ක්ලේශ ධර්මයන් සමග කටයුතු කරන්න ඉගෙන ගන්න ඕන. ආන්ගේ ක්ලේශ ධර්මය එකින් එකට පුටා දානකොට තමයි විද්‍යාව පහළ වෙන්නේ. ආන්ගේ විද්‍යාව උපදවා ගන්නටත්, විද්‍යාවෙන් කටයුතු කරන කෙනාටත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, අෂ්ටලෝක ධර්මය, කර්මය සහ කර්මඵලය ආදී වූ සම්මා දෘෂ්ටික අදහස් තුළ පිහිටලා ඉන්න කෙනාට විද්‍යාව ඇති වෙනවා. එයා උප්පත්තියෙන් වසලයෙක් වෙන්න පුළුවන්. උප්පත්තියෙන්
ශාස්ත්‍රීය වංශයේ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි ඔහුගේ ක්‍රියාව අවිද්‍යාව දුරු කර ගන්නට නම් ඔහු බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක්. දැන් බලන්න එතකොට අපිට කොච්චර මේ ධහමේ නිදහසක් දීලා තියෙනවද? අවිද්‍යාව දුරු කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවන් තුළ ආනාපාන සති සූත්‍ර දේශනාවන් තුළ මනාලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අවිද්‍යාව දුරු කරගන්න ඕන. ඊළඟට අපිට හම්බ වෙච්ච වචනේ තමයි ධම්මෝච කම්මං විජ්ජාච ධම්මෝච. ඊළඟට හම්බෙන වචනේ ධම්මෝ. ධම්මෝ කියලා කියන්නේ ධර්මානුකූලව ජීවත් වෙන එකට. ඒ කියන්නේ හොඳට ධර්මය අහලා සුණාත ඇහුවට විතරක් මදි. ඒ ධර්මය හොඳට ධාරණය කර ගන්නවා. ධර්මයේ ධාරණය කර ගන්නවා. චරාර්ථ ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලෙන් වදාළ ධර්මයට අනුව ජීවත් වෙනවා. ඒ මොකක් සඳහාද ධර්මානුකූලව ජීවත් වෙන්නේ? තමන්ගේ සිත හදා ගන්නමයි පින්වත්නි. ආන්ගේ සිත හදා ගන්න ධර්මානුකූලව ජීවත් වෙන එක අගය කරන්න ඕන. ඇයි පින්වත්නි අපි විශේෂිත කළේ? ඇයි අපි විශේෂිත කළේ? පින්වත්නි ධර්මයේ දැනගත්තට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ජීවිතේ ධර්මානුකූලව ගෙවන්න ඕන. ආන්ගේ ධර්මානුකූලව ජීවිතේ ගෙන යන කෙනා මත්තතුර වෙළඳාම්, මස් වෙළඳාම්, අවි ආයුධ වෙළඳාම්, වසවිස වෙළඳාම් ආදී ස්ත්‍රී වෙළඳාම් ආදී නරක අදිටු කටයුතු එහෙම කරන්නේ නෑ යා. ඇයි? ධර්මානුකූලවම ජීවත් වෙන නිසා. සීලං කියලා කිව්වේ පින්වත්නි සීලයෙහි පිහිටලා ජීවත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ කය, තමන්ගේ වචන, තමන්ගේ මනස සංවර කර ගන්නවා. ඔය කියන කාරණා වලින් කියන මොකක්ද පින්වත්නි? උත්තම ජීවිතං. සීලං ජීවිත මුත්තමන්නේ. මුත්තමං කියන ජීවිත, මුත්තමං කියන්නේ උත්තම ජීවිතය. ඊටා වැදගත්, ශ්‍රේෂ්ඨ, පවිත්‍ර, වන්දනාමාන කිරීමට සුදුසු උක්ත කාරණා වලින් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා කියලා මතක් කරනවා. ඒතේන මජ්ජා සුජ්ජන්ති. මිනිස්සු පිරිසුදු වෙන්නේ එහෙම නැතුව පින්වත්නි නගොත්තේන ධනේන වාති. ගෝත්‍රයෙන් හරි ධනයෙන් හරි කෙනෙක් පිරිසුදු වෙන්නේ නැහැ. මොකෙන්ද පිරිසුදු වෙන්නේ? තමන් විසින් කරන හොඳ කර්ම වලින් පිරිසුදු වෙනවා. විද්‍යාවෙන් පිරිසුදු වෙනවා. හොඳට ධර්ම ශ්‍රවණය කළ ධර්මානුකූලව ජීවිතය පවත්වා ගන්නවා. ඊට සංවර සිතින් යුක්තව ආරක්ෂා කරගත් සීලයෙන් ආරක්ෂා වෙනවා. ආන්ගේ ගුණවන්තකම් වලින් යම්මෝ කෙනෙක් පිරිසුදු වෙනවා නම් පින්වත්නි ඔහුගේ ජීවිතය ඉතා වැදගත් ශ්‍රේෂ්ඨ ජීවිත බවට පත් වෙනවා. ජීවිත මුත්තමං. එහෙම නැතුව පින්වත්නි අපි ධන ධාන්‍ය වලින්, කෙත්වතු වලින්, ගෝත්‍ර නම්බු නාම වලින් එහෙම සතුටකට පත් වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එහෙම පිරිසුදු භාවයට පත් වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මේ දේශනා කරන්නේ ලෝභී ලෞතුරා සම්මා සම්බුදු බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ වසල සූත්‍ර දේශනාවේදී ඔබට මතක ඇති හරි ලස්සන ධර්ම පරයයක් විස්තර කළා. නනජ්ජාවසලෝ හෝති නනජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනාවසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. වසලේ කියලා කියන්නේ බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ උප්පත්තියෙන් නෙවෙයි. කම්මනාවසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. ඔහු කරන කර්මයට අනුරූප වන විදියට, ඔහු කරන කර්මයට අනුයුක්ත වන විදියට
ඕට වසලයෙක්ද බ්‍රාහ්මණයෙක්ද කියලා කියනවා. මේ ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි මෙහෙම මතක් කළේ. ඉතින් බලන්න පින්වත්නි, මේ දේවතාවී අර වැඩම කරවපු දේවතාව කොච්චර හැඟීමකින් යුක්තව තම අදහස් පළ කරනවද කියලා. ඒ නිසා පින්වත්නි, අර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න අකමැති වෙච්චි අනේ පිටි සිටුතුමා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳවද ඒ වගේම ඇගීමකට ලක් කරනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥාවන්ත උත්තමයෙක්. ඒ විතරක් නෙමෙයි, හරියම ඉවසිලි සහගත ගුණයකින් යුක්ත උත්තමයෙක්. ඉතින් බොහෝම සිල්වන්ත කෙනෙක්. විශේෂයෙන් ඇගීමකට ලක් කළ යුතු කෙනෙක්. මේ ඇගීමට ලක් කළා විතරයි පින්වත්නි මේ ආපු දෙව්දුව එතනින් අන්තරස්ථාන වුණා, අතුරුදහන් වුණා. දැන් පිරිසකට ප්‍රශ්නයක් ආව, කවුද මේ ඇවිල්ලා ගියපු කෙනා? පහවදා පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ දහම් සභා මණ්ඩපයට රැස් වෙච්ච සාමීන් වහන්සේලාට මේ දේවතාව ඇවිල්ලා ගියපු කතා ප්‍රවෘත්ති බුදුරජාණන් වහන්සේ සලකලා. ඉතින් එහෙම ප්‍රකාශ කරනකොට ආනන්ද හාමුදුරුවන් වහන්සේද ඒ ළඟ තැනම වැඩ හිටියා. පින්වත්නි ධර්මයේ විස්තර කරනවා, ආනන්ද හාමුදුරුවන්ගේ වයසයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ වයසයි වයස් දෙකම එක වගේලෝ. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ ඉපදුණු දවසේම තමයි පින්වත්නි ආනන්ද හාමුදුරුවන් වහන්සේ ජන්මලාභය ලැබුවේ. ඉතින් බලන්න මෙතනට හිටපු අර ආනන්ද හාමුදුරුවන් වහන්සේ කියනවා, එකත් එක්කටම ඔය වෙන කවුරුවක්වත් වෙන්න විදිහක් නැහැ. විශාල ආලෝක ධාරා පතුරවගෙන විශාල දිව්‍ය සභාවක් එක්ක මේ ජේතවනාරාමයට වැඩම කළේ වෙන කෙනෙක් නෙවෙයි, පිට කෙනෙක් නෙවෙයි. අනිවාර්යයෙන්ම නියත වශයෙන් ස්ථිරයි ඔය වැඩම කළේ අනේ පිටි සිටුතුමා. දැන් පිරිසට ගැටලුවක් ආව, එහි කොහොමද එහෙම කියන්නේ? කිව්වේ අනේ පිටි සිටුතුමාමයි ඇවිල්ලා ගියේ කියලා. ආනන්ද හාමුදුරුවෝ කිව්වට ලෞතර බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ. එහෙම බුදුරජාණන් වහන්සේ නොකියපු දේ පිළිබඳව ආනන්ද හාමුදුරුවෝ කියපු දේ පිළිබඳව රැස්වල හිටපු මහා සංඝයාගෙන් වචන පිට වෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊ타ත්ම යාළුවේ. ඉතින් හරිම සතුටින් තමයි මේ දෙන්න හිටියේ. දැන් මේ මැරිලා ගිහින් දිව්‍ය ලෝකේ ඉපදිලා ඇවිල්ලා වර්ණවත් කරන කෙනා කවුද? ඇහුවා. ඒ වෙලාවේදී පින්වත්නි මතක් කරන ඔය ඇවිදින් වැඩම කළේ ගියේ අනේ පිටි සිටුතුමා කියන දිව්‍ය රාජයා කිව්වා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, පින්වත් මහණෙනි, ආනන්ද හාමුදුරුවෝ කළ ප්‍රකාශය සත්‍යයි කිව්ව, නිවැරදි කිව්වා. අනුමානයක් ඇටියට නෙවෙයි ඔය ආනන්ද ස්ථවිර සිහිපත් කළේ කියනවා. ඒ ඇවිල්ලා ගියපු කෙනා අනේ පිටි සිටුතුමාමයි කියලා මතක් කළා. පින්වත්නි මෙන්න මේ කතා ප්‍රවෘත්තිය තමයි මම අර මුලින් තේමා කරගත්ත ගාථාවට නිධානය වුණේ, පදනම් වුණේ. දැන් අපි මේ වස් කාලය නිසා පුංචි වෙලාවක් අනේ පිටි සිටුතුමා ගැන සිහිපත් කිරීම වටිනවා. පින්වත්නි අනේ පිටි සිටුතුමා තමන්ගේ පුතාට සිහි කරන්න ඕන නිසා, නැත්තම් පුතා තමයි ජේත කුමාරයාගේ උයනේ රන් කහවණු වපුරලා, රන් කාසේ වපුරලා, ඒ වපුරපු රන් කාසේම මිලට දීලා, නැත්තම් ඒ ප්‍රමාණයට තමයි ඔය ඉඩම මිලට ගත්තේ. මිලට අරගෙන දිව්‍ය මාලිගාවක් වගේ පන්සලක් ලෞතර බුදුරජාණන් වහන්සේට පිළියෙල කළා. ඒක දිව්‍ය මාලිගාවක් වගේ.
බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න සුගන්ධ කුටියක්, මහා සංඝයාට වැඩ ඉන්න වෙන වෙනම කුටි, පැන් පහසු වෙන පැන්ශාලා, දානේ වළඳන්න දානශාලා, බුද්ධ වන්දනාවාදී කටයුතු සිද්ධ කරන්න, බුදුරජාණන් වහන්සේ වැඩම කළාම ආසන නැත්තම් පිළියෙල කළ ආසන, මේ සියල්ලංගෙන්ම අංග සම්පූර්ණ විහාරස්ථානයක් තමයි අනේපිඩි සිටුතුමා කළේ. ඒ නිසා පින්වත්නි මේ ප්‍රදේශයේ ව්‍යාප්ත වුණා දේවරං වෙහෙර කියලා. ඇයි දේවරං වෙහෙර කියලා කියන්නේ? දිව්‍ය ලෝකයේ වගේ බබලන නිසා. සුගන්ධ කුටිය පිළියෙල කරලා තිබුණේ පින්වත්නි සුවඳ සඳුන් වලින්. ඒ සුවඳ සඳුන් වලින් පිළියෙල කරපු සුගන්ධ කුටිය නිසා මුළු විහාරාරාමය තුලම මේ සඳුන් සුවඳ විසිරලා යනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඔය පින්වත්නි මහා ඒ විහාර සංකීර්ණය හදන්න කොච්චර කරලා තිබුණද කිව්වොත් තට්ටු 7කින් යුක්ත ගොඩනැගිල්ලක් හදලා තිබිලා තියෙන්නේ. හැබැයි වර්තමානයේ තියෙන්නේ අත්තිවාරම විතරයි දකින්න. අත්තිවාරමත් ගිහින් බලන්න කොච්චර සුන්දරද නැත්නම් අති විශාලද කියලා. ඉතින් බෙන්මත්ති මේක දිව්‍ය විමානයක් වගේ නිසා මිනිස්සු තව මේකට කියන්න පටන් ගත්තා දිව්‍ය රම්‍ය විහාරේ. ආන්ගේ දිව්‍ය රම්‍ය විහාරේ කියන එක තමයි පසු කාලීනව දේවරං මහා විහෙර ජේතවනාරාමය කියලා හඳුන්වන්නේ. දැන් ওই කතාවම ඔබට කෙටියෙන් මතක් කළේ. 54 කෝටියේව කෝටි 54ක් වියදම් කළා මේ මහා සංඝයා උදෙසා පිළියෙල කරපු ආරාමෙට. ඉතින් බුදුරජාණන් වහන්සේත් එක්ක හරිම සතුටින් යුක්තව ජීවත් වෙච්ච සිටුතුමෙක් තමයි අනේපිඩි සිටුතුමා. එතුමා ඉතින් මුදලාලි කෙනෙක්. තමන්ට ලැබුණු ධනය පින්වත්නි පොලී කළා. පොලී කරලා මිනිස්සුන්ට දුන්නා. ඉතින් මේ තැනැත්තා නැත්තම් සිටුතුමා දන් දෙන එක නැවැත්තුවේ නැහැ. තව විශාල ධනයක් තිබුණා. ඒ ධනෙ පෙට්ටගමක තැන්පත් කරලා ගඟේ යූරෙහි හැංගුවා. පොලී අය ණය දුන්නේ නැහැ ආපහු. දවසක් වැටුණු අමෝරා මහ වැහි වැස්ස නිසා අර ගං යෝරත් කඩාගෙන අර තැම්පත් කරපු මුදල් ටිකත් අර ගඟේම ගහගෙන ගියා. අනේ පිටිසිටුතුමා හිඟන්නෙක් වගේ. ධර්මයේ විස්තර කරනවා පින්වත්නි කාඩි හොද්දා එක තමයි කෑම ටික ගන්න මේ රජ්ජුරුව. දවසක් පින්වත්නි ඔය කෙලිස් මාරේ ඇවිදින් කියනවා දැන් හොඳයිද දන් දුන්නා නේද? ඛණ්ඩ දෙයක්වත් නෑ නේද? ඉන්න තැනක්වත් නෑ නේද? මෙහෙම ප්‍රශ්න කරනකොට අනේ පිටිසිටුතුමා මතක් කරනවා ආපුවතක් බලාගෙන ඉන්න මම නම් දන් දෙන එක නවත්තන්නේ නෑ. අවසානයේදී පින්වත්නි අර 84 කෙලක් වූ විශාල ධනෙ ණයට ගත්ත පිරිස් අනේ පිටිසිටුතුමාට පූජා කළාලු. ඒ විතරක් නෙවෙයි කියනවා පින්වත්නි අර ගහගෙන ගියපු මුදල් පසුම්බිය නැත්තම් ඒ ගහගෙන ගියපු විශාල ධනස්කන්ධය පවා නැවත රජතුමාට ලැබුණ කියනවා සිටුතුමාට. බලන්න එතකොට මේ සියලුම දේ නැති වුණත් ආපහු ලැබුණා. ආපහු ලැබෙන්නේ මොකක් හින්දාද? Taman දන් දුන්නු එකේ තියෙන විපාක නිසා. අර මිත්‍යා දෘෂ්ටික දෙවියන්ගේ වචනේ අහලා දන් දෙන එක නවත්තලා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ පරිහානියකට පත් කරගත්තා නම් පින්වත් හිතලා බලන්න කොච්චර විපත් ගෙනල්ලා දෙනවද කියලා. එහෙනම් අපේ ජීවිතෙත් පින්වත්නි මේ ආධ්‍යාත්මිකව අපි දියුණු කරගන්න මේ අවස්ථාවන් උපයෝගී කරගන්න ඕන. කොහොමද? අනේ පිටිසිටුමාගේ ශ්‍රද්ධාවට හානි කරන්න, අනේ සිටුමාගේ ශ්‍රද්ධාව උදුර ගන්න කිසිම කෙනෙකුට පුළුවන්කමක් තිබුණේ නැහැ.
කිසිම කෙනෙකුට පුළුවන්කමක් තිබුණේ. එහෙනම් පින්වත්නි අපිත් අපේ ශ්‍රද්ධා සිත බිඳ ගන්න නැතුව ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධා බලය ශ්‍රද්ධාවේ ඉන්ද්‍රිය ඒ නිසා ශ්‍රද්ධාව බලයක් කොටගෙන මේ සංසාර දුකින් එතර වෙන්න ඕන. පින්වත්නි මේ විදිහට අනේ පිටිසුත්තුමා සංසාර දුකින් එතර වුණා වගේ ඔබත් අර මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට අනේ පිටිසිටුතුමාගේ ශ්‍රද්ධාව නැති කරන්න විනාශ කරන්නට නොහැකි වුණා වගේ ඔබ ළඟ තියෙන ශ්‍රද්ධාව තවත් කෙනෙකුට විනාශ කරන්න බිඳින්න නැති කරන්න ඉඩහසර නොතබා හිතා කරුණාවකින් යුක්තව මේ සංසාර දුකින් එතර වෙන්න වෙරවැයම් වඩන්න ඕන. ඒ නිසා ඔබටත් ඒ සඳහා මේ උතුම් ධර්ම අවවාදයේ පිහිටක් පිළිසරණක්ම වේවා. නිවන් දොරටුවක් භවටම පත් වේවා යන සත්පුරුෂ සාධු සිතින් අපි සිත ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. එන් පැත්ත හැම දිනකටම පුළුවන් මේ සූත්‍ර දේශනාව දීර්ඝව පවතින සූත්‍ර දේශනාවක්. තින් ඔය සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තේ අනාථපිණ්ඩික සූත්‍ර දේශනාව කියවගෙන බලන්න තව දීර්ඝ විස්තර අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා මේ කාය පිරිසිදු කරගන්නවටත් වඩා සිත පිරිසිදු කර ගැනීම වටිනව කියන එක තමයි මේ ධර්මයෙන් අපට අවවාද කරන්නේ. සිත අපිරිසිදු වුණොත් එහෙම අපිට සංසාරේ විශාල දුකකටපත් වෙන්න වෙනවා. සසර දීර්ඝ බවටපත් වෙන්න වෙනවා. ඉතින් සසර දීර්ඝ නොකොට සසර ගමන කෙටි කරගෙන අමා මහ නිවනේ සැනසෙන්නටම වෙර වීරිය වඩමු. ඒ සඳහා උතුම් ධර්මය පිහිටක්ම වේවා පිළිසරණක්ම වේවා යන ප්‍රාර්ථනාව සිදු කරනවා. අපි අද විනාඩි 45ක් වගේ කාලයක් ධර්ම ශ්‍රවණය සිද්ධ කරලා ලැබුවා වූ පින් කුසල් රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පූජා කළ අභීත රණවිරුවන්ටත් රාජරාජ මහා මාත්‍යාදීනටත් අපවත්තේව දාල පරම පූජනීය මහා සංඝරත්නයටත් නිර්වාණ අවබෝධය සඳහා පාරමී ධර්මයක්ම වේවා යන සාදු සිත ප්‍රාර්ථනාවෙන් පින්වත්නි අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ පදයට දායකත්වයෙන් කටයුතු කළ පින්වත් ලොකු කුඩා හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා යන සත්පුරුෂ ප්‍රාර්ථනාවත් ඔබ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන ගුරුවර දෙමව්පිය ඥාති මිත්‍ර හිතයිසී සෑම දෙනාටම උතුම් නිර්වාණ අවබෝධයම සැලසෙත්වා යන සාදු සිත ප්‍රාර්ථනාවත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත්නි මේ උතුම් ධර්මානුශාසනාව විකාශනය කරවන්නට ඒ සංවිධාන කටයුතු සිද්ධ කරන ලක්ඛණ්ඩ ගුවන් විදුලියෙහි අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු ලොකු කුඩා හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා යන ප්‍රාර්ථනාව සිදු කරනවා. මගේ ගුරු දේවෝත්තම ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරාධිපති අවසරයි යමුනුගම රාජගුරු විපස්සී නායක හාමුදුරුවෝ ඇතුළු ත්‍රිනිකාය කතිපූජනීය මහා නායක මාහිමිපාණන් වහන්සේලා ලෝකවාසී මහා සංඝරත්නය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යන සාදු සිත අරමුණෙන් අපි සිත ප්‍රාර්ථනා කරනවා. සියරිෂ්ඨ කාමික දෙවිවරු මෙපින් ලබාගෙන දෙවියොත් උතුම් නිවනේම සැනසීම ලබත්වා යන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්මදේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති දේවෝ වස්සතු කාලේන සස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ තුල්ලෝකාග්‍ර තිලවක තිලක තථාගත බුදුමාමෑණියන් වහන්සේ විසින් සකල සත්වයන් වෙත පතල මා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළා නෛර්යානික ශ්‍රේ සද්ධර්ම දේශනාවෙන් බිදක් ශ්‍රවණය කිරීමෙන්ද ශ්‍රවණය කිරීමට සැලසීමෙන්ද ලබන ලද කුසලානිසංස ධර්මයෝ නමින් මිය පරලොව ගිය ගුරුවර දෙමව්පිය ඥාති මිත්‍ර හිතයිසී සෑම දෙනාටද පින්කමට දායක කාරක මූලික ආදීෝ ලොකු කුඩා හැම දෙනාටද සර්වමල විරයි තත්ත්‍යං පවරතර අග්‍ර අමූර්ත මහා නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීමටම හේතු වේවයි වාසනාව වේවයි සිතා පින් සිතින් යුතුව පින් අනුමෝදන් විය යුතුය